ආයිබෝවන් හැමදෙනාටම අපේ ගිණුම් කරන පන්තියට ඔයගොල්ලෝ හැමදෙනාම අපි සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි සමාගම් ගිණුම් කරන ගැන තමයි කතා කර ඉන්නේ. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා සමාගම් ගිණුම් කරන්නේදී සමාගම් මූල ප්‍රකාශන හඳුනා ගැනීම සහ ආකෘතිය ගොඩනැගීම ගැන. ඉතින් ඔයාලා මුලින්දම සමාගම් ගිණුම් කරන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කලින් වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. ඉතින් මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ ඊට අදාළ ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපේ channel එක subscribe කරන්න. ඒකට රතු පාට subscribe button එක click කරන්න. එතනින් වෙන bell icon එකක් click කරන්න. ඉතින් මේ වීඩියෝ එක තමයි සමාගම් ගිණුම් කරන්නේ දෙවෙනි වීඩියෝ එක. මේකෙන් මම කතා කරන්නේ සමාගමක කොටස් නිකුත් කිරීම ගැන. අපි අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු කොටසක්. ඉතින් අපි යමු වීඩියෝ එකට. මොකද්ද මේ කොටසක් කියලා කියන්නේ? සමාගමක කොටසක් කියලා කියන්නේ සමාගම් පනතේ 48 වගන්තියෙන් තමයි මේක කියන්නේ. සමාගම් පනතේ 48 වගන්තියෙන් කියනවා සමාගමක කොටසක් කියලා කියන්නේ චංචල දේපලක් කියලා. චංචල දේපලක් කියලා කියන්නේ. ඉතින් මේ කොටසක් කියන්නේ මොකක්ද ඇත්තටම? දැන් මෙහෙම හිතන්නකො මේක තමයි සමාගමේ ප්‍රාග්ධනය. මෙන්න මේ කොටුව කී දෙතන්නකො සමාගමේ ප්‍රාග්ධනය. මේක අපි සමාන කොටස් වලට මෙහෙම බෙදමු. මේ සමාගමේ මුළු ප්‍රාග්ධනය සමාන කොටස් වලට බෙදුවාම මේකෙන් එක කොටසකට තමයි අපි කියන්නේ කොටසක් කියලා. එහෙනම් ඒක නිශ්චිතම දෙයක් නෙමෙයි. සමාගමේ මුළු ප්‍රාග්ධනය සමාන කොටස් වලට බෙදුවාම එකෙන් එක කොටසක් තමයි අපි කොටසක් කියලා හඳුනා ගන්න. ඉතින් මේ කොටස කියන්නේ අපේ සමාගමට චංචල දේපලක් බවට පත් වෙනවා. ඉතින් මොනවද සමාගමක් නිකුත් කරන කොටස් වර්ග? මොකද සමාගමක් ප්‍රාග්ධනයේ සපයාගන්නේ කොටස් නිකුත් කරලානේ. අපි බලමු සමාගමක් නිකුත් කරන කොටස් වර්ග මොනවද කියලා. සමාගමක් නිකුත් කරන කොටස් වර්ග තුනක් තියෙනවා. එක තමයි සාමාන්‍ය කොටස්. දෙක වර්ණීය කොටස්. 3 විශේෂ කොටස්. සාමාන්‍ය කොටස්, වර්ණීය කොටස්, විශේෂ කොටස්. ඉතින් අපිට උසස් පෙළ විභාගයට අදාළ වෙන්නේ මෙන්න මේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම පමණයි. A level වලට අදාළ වෙන්නේ මෙන්න මේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම පමණයි. වර්ණීය කොටස් නිකුත් කිරීම උසස් පෙළට අදාළ වෙන්නේ නැහැ. විශේෂිත කොටස් නිකුත් කිරීම අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගැන තමයි අපි උසස් පෙළ විභාගයට ඉගෙන ගන්න. ඉතින් මෙතෙන්දී අපි තවත් දැනගත යුතු දෙයක් තමයි සමාගමක ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? සමාගම් පනතේ 58 වෙනි වගන්තිය තමයි මේක අපිට කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය. ඒක කියන්නේ මෙන්න මෙහෙමයි. සමාගම නිකුත් කර කොටස් සම්බන්ධයෙන් සහ ඇරයුම් කළ කොටස් සම්බන්ධයෙන් ලැබුණු සහ ලැබිය යුතු මුළු වටිනාකමට තමයි අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන්නේ. මේක තමයි සමාගමේ කොටස් ප්‍රාග්ධනය බවට පත් වෙන්නේ. ඊට අමතරව අපි දැනගත යුතු දෙයක් තමයි කොටසක ප්‍රතිෂ්ඨාව. මේකත් වැදගත්. කොටසක ප්‍රතිෂ්ඨාව. මේක සමාගම් පනතේ 52 වන වගන්තියෙන් තමයි මේ ප්‍රතිෂ්ඨාව ගැන කියන්නේ. මේක හරි ලේසි. කොටසක ප්‍රතිෂ්ඨාව කියන්නේ කොටසක නිකුතු මිල. කොටසක් නිකුත් කරන මිලට තමයි කොටසක ප්‍රතිෂ්ඨාව කියලා කියන්නේ. ඔයගොල්ලෝ ගණන් වල දැකලා ඇති රුපියල් 100 බැගින් කොටස් කියනවා. රුපියල් 200 බැගින් කොටස් කියනවා. ඒක තමයි නම් කොටසක ප්‍රතිෂ්ඨාව වෙන්නේ. කවුද මේක තීරණය කරන්නේ? මේක තීරණය කරන්නේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය. කොටසක ප්‍රතිෂ්ඨාව තීරණය කරන්නේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය. ඉතින් මම මේ සාමාන්‍යයෙන් කොටස් නිකුතුවක් වෙන හැටි පොඩි රූප සටහනක් මගින් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. හරි. බලන්නකො මේ බෝඩ් එක දිහා. දැන් මම මෙහෙම පිළියෙල කරන්නම්. මේ තියෙන්නේ අපේ සමාගම. මේ තියෙන සමාගම. අපි හිතමු අපේ සමාගමේ නම A කියලා. A සමාගම. දැන් අපිට කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය රැස් කරගන්න අවශ්‍යයි. නැත්නම් අපේ හිමිකම වැඩි කරගන්න අවශ්‍යයි.
අපේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරනවා කොටසක ප්‍රතිෂ්ඨාව රුපියල් 100යි කියලා. රුපියල් 100යි අපේ කොටසක වටිනාකම ප්‍රතිෂ්ඨාව. අපිට සමාගමට ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා. ඊතන ලක්ෂ 5ක් අවශ්‍යයි කියලා ප්‍රාග්ධනය. දැන් එහෙනම් කොටස් නිකුතුවක් කරලා තමයි ප්‍රාග්ධනය රැස් කරගන්න වෙන්නේ ලක්ෂ 5ක්. දැන් මෙහි ඉන්නවා මහ ජනතාව. අපි මහ ජනතාව මෙහෙම පෙන්නමුකෝ. මේ ඉන්නේ මහ ජනතාව. දැන් මේ මහ ජනතාවට තමයි අපි කොටස් නිකුත් කරලා ප්‍රාග්ධනය රැස් කරගන්න යන්නේ. එහෙනම් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් රැස් කරගන්න නම් රුපියල් 100 බැගින් කොටස් කීයක් නිකුත් කළ යුතුයිද? කොටස් නිකුත් කළ යුතුයි 5000ක්. එහෙනම් අපි මොකද කරන්නේ? සමාගම මහජනයාට දෙනවා කොටස්. අපි දෙන්නේ ඒගොල්ලන්ට කොටස්. කොටස් කීයක් දෙනවද අපි? කොටස් අපි දෙනවා 5000ක්. එකක මිල 100යි. එහෙනම් මේගොල්ලන්ට අපි කොටස් දෙනවා 5000ක් එකක් 100 ගන්න. එතකොට ඒගොල්ලන්ට කොටස් ලැබෙනවා. ඒගොල්ලෝ ඒ කොටස් ටික මිලදී අරගෙන අපිට දෙනවා මුදල්. එහෙනම් ඒගොල්ලෝ අපිට දෙන දේ තමයි මුදල්. ඒගොල්ලෝ මුදල් දෙනවා ලක්ෂ 5ක්. එයි 5000 වැඩි කිරීම 100 ලක්ෂ 5යි. මෙහෙම තමයි අපි කොටස් නිකුත් කිරීම කරන්නේ. අපි මහ ජනතාවට කොටස් දීලා ඒගොල්ලන්ගේ මුදල් ලබා ගන්න. එතකොට අපේ ප්‍රාග්ධනයත් වැඩි වෙනවා. කොටස් අයිතියක් තව ව්‍යාප්ත වෙනවා. මේක තමයි සාමාන්‍ය කොටස් නිකුත් කිරීමක් කරන්නේ. අපි දැන් බලමු සමාගමක් කොටස් නිකුත් කිරීම කරන ආකාර මොනවද කියලා. සමාගමක් කොටස් නිකුත් කරන ආකාර තුනක් තියෙනවා. මේ තුනම උසස් පෙළ විභාගයට අපිට අදාළයි. ඉතින් අපි බලමු සමාගමක් කොටස් නිකුත් කිරීමේ ක්‍රම මොනවද කියලා. මම බෝඩ් එකේ ලියන්නම්. එක කොටස් නිකුත් කරන ක්‍රමවල පළවෙනි එක තමයි ප්‍රසිද්ධ කොටස් නිකුතුව. මේක මූලික නිකුතුවක් වෙන්නත් පුළුවන්, පරිණත නිකුතුවක් වෙන්නත් පුළුවන්. දෙවැනි එක තමයි සංචිත ප්‍රාග්ධනිත කිරීම. මේකට අපි තව නමක් කියනවා ප්‍රසාද නිකුතුව කියලා. තුන්වෙනි එක තමයි හිමිකම් නිකුතුව. මේ ආකාර තුනට තමයි සමාගමක් කොටස් නිකුත් කිරීම කරන්නේ. පළවෙනි එක ප්‍රසිද්ධ කොටස් නිකුතුව. අපි නැත්තම් මේකට කියනවා මහ ජනතාවට කොටස් නිකුත් කරනවා කියලා. දෙවෙනි එක සංචිත ප්‍රාග්ධනිත කිරීම. ඒකට කියනවා ප්‍රසාද නිකුතුව කියලා. තුන්වෙනි එක හිමිකම් නිකුතුව. අපි දැන් බලමු මේවා කොහොමද ගිණුම්කරණය කරන්න කියලා. මම වෙන වෙනම ඔයගොල්ලන්ට මේ ටික ගිණුම්කරණය කරන්න හැටි පැහැදිලි කරන්න. අපි පළවෙනි එක යොමු ප්‍රසිද්ධ කොටස් නිකුතුව කොහොමද කරන්න කියලා. දැන් ඔයාලට තිරේ අභ්‍යාසයක් දිස් වෙනවා. අපි ඒක බලමු. 2020 1 දින සීමිත විජය සමාගම කොටසක් රුපියල් 20 බැගින් සාමාන්‍ය කොටස් 20000ක් මහජනතාව වෙත නිකුත් කිරීම සඳහා සංස්ථා ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරන ලදී. අයදුම්පත් බාර ගන්න අවසාන දිනය වන 2020 1/31 වන විට කොටස් 30000ක් සඳහා අයදුම්පත් සමග මුදල් ලැබී තිබින. 2020 2/5 දින අතිරික්ත අයදුම් මුදල් ආපසු යවා ඉතිරි මුදල් ප්‍රාග්ධනිත කරන ලදී. ඉහත ගනුදෙනු ගිණුම්ගත වන ආකාරය දක්වන්න. දැන් බලන්න මේක ප්‍රසිද්ධ කොටස් නිකුතුවක්. අපි බලමු මේගොල්ලෝ මේක කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගාන අනුව කොටසක ප්‍රතිෂ්ඨාව තමයි රුපියල් 20යි. මේගොල්ලෝ කොටස් ප්‍රමාණය 20000ක් තමයි නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අයදුම්පත් ලැබෙනවා කොටස් 30000කට. මේගොල්ලෝ මේ වැඩිපුර ලැබුණු අයදුම්පත් දැන් අපි 20000යි කොටස් නිකුත් කරන්නේ. නමුත් 30000කට අයදුම්පත් ලැබෙනවා කියන අපිට වැඩිපුර ලැබිලා තියෙනවා 10000ක අයදුම්පත්. කොටස් 10000කට. මේ වැඩිපුර ලැබිච්ච ටික ප්‍රතික්ෂේප කරලා යවනවලු. දැන් අපිට කියන්නේ මේක ගිණුම් තැබීම පෙන්වන්න කියලා.
ඉතින් මෙතෙන්දි මෙන්න මේ ගිණුම් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙතන මුදල් ලැබීමක් තියෙන නිසා අපි පිළියෙල කරනවා මුදල් ගිණුම. මේ තියෙන්නේ මුදල් ගිණුම. ඊට පස්සේ කොටස් නිකුතුවක් කරද්දී අපි ගිණුමක් පිළියෙල කරනවා ඒ වෙනුවෙන්ම කොටස් නිකුත් කිරීමේ ගිණුම. එහෙනම් දෙවනුව මම හදනවා කොටස් නිකුත් කිරීමේ ගිණුම. තුන්වෙනියට අපිට අවශ්‍ය වෙනවා මේක ප්‍රකාශිත ප්‍රාග්ධනයට මාරු කළ යුතු නිසා අවසාන වශයෙන් ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. හරි. දැන් මේ ගානේ තියෙන තොරතුරු ටික ඇතුළත් කරන්න තියෙනවා. බලන්න. අපි 20 ගානේ කොටස් 20000ක් නිකුත් කරාට අපිට කොටස් 30000කට මුදල් ලැබෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලා මුදල් ලැබීම සටහන් කරන්න ඕනේ. අපි බලමු කොටස් 30000කට ලැබෙන මුදල 30000 වැඩි කරනවා 20ෙන්. ඒ කියන්නේ ලක්ෂ 6ක් අපිට මුදල් ලැබෙනවා. එහෙනම් ලක්ෂ 6ක් මුදල් ලැබෙද්දී දිස්වටහන තමයි මුදල් ගිණුම හර කොටස් නිකුත් කිරීමේ ගිණුම බැල. එහෙනම් මම මුදල් ගිණුම හර කරනවා 1.31 තමයි මේ මුදල් ලැබෙන්නේ. 1.31 කොටස් නිකුත් කිරීම කියලා මම මේක දහස් වලින් සම්පූර්ණ ගාන හදන්නම් 600. ඊළඟ කොටස් නිකුත් කිරීම ගිණුම බැර කරනවා 1.31 මුදල් කියලා 600ක්. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා 2.5 දින වැඩිපුර ලැබිච්ච අයදුම් මුදල් ප්‍රතික්ෂේප කරලා යවුවා කියලා. ඒතර අපි දන්නවා වැඩිපුර කොටස් 10000කට තමයි ලැබුණේ අයදුම් මුදල්. එක කොටසක වටිනාකම 20 නිසා 10000 20ෙන් වැඩි කරාම ලක්ෂ 2යි. ලක්ෂ 2ක් තමයි එහෙනම් ආපසු යවන්න ඕනේ. ආපසු යවනවා කියන්නේ මුදල් බැර වෙන්න ඕනේ. අපි එන මුදල් ගිණුම් බැර කරනවා 2.5 කොටස් නිකුතු කියලා. 200යි. කොටස් නිකුතු කිරීම හර කරනවා 2.5 මුදල් කියලා 200යි. අවසාන පියවර තමයි දැන් මේ කොටස් නිකුත් කිරීමේ ගිණුමෙන වෙනස ප්‍රකාශිත ප්‍රාග්ධනයට මාරු කළ යුතුයි. ඒ කියන්නේ දැන් කොටස් 30000කට මුදල් ලැබුණට අපි 10000ක් ආපසු යවපු නිසා දැන් 20000ක් විතරයි අපේ ප්‍රාග්ධනයේ විදිහට පෙන්වන්නේ. එහෙනම් මේක ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට මාරු කළ යුතුයි. එහෙනම් ඒක මම කරන්නේ මෙහෙමයි. මේ ගිණුම එකතු කරන රූල් කරනවා. ඒකේ බැර පැත්ත තමයි වැඩි 600යි. ඒක හර පැත්තට අරගෙන වෙනස ගන්නවා 400ක්. මේකට මම ලියනවා ප්‍රකාශිත ප්‍රාග්ධන. එහෙනම් ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට අපි බැර කරනවා කොටස් නිකුතුව කියලා 400ක්. ඉතින් මෙහෙම තමයි ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් ගිණුම්ගත කරන්නේ. ඉතින් අපි ඊළඟට බලමු මොකක්ද මේ සංචිත ප්‍රාග්ධනත කිරීමක් කියන්නේ. එහෙම නැත්නම් ප්‍රසාද කොටස් නිකුතුවක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ප්‍රසාද කොටස් නිකුතුවක් නැත්නම් සංචිත ප්‍රාග්ධනත කිරීමක් කියලා කියන්නේ සමාගමේ දැන්ට සිටින කොටස් හිමියන්ට ඒගොල්ලෝ මිලදී අරගෙන තියෙන කොටස් අනුපාතයට අනුව මුදල් අය කිරීමකින් තොරව නොමිලේ කොටස් ලබා දීම. සරලවම කිව්වොත් දැනට ඉන්න කොටස් හිමියන්ට නොමිලේ කොටස් දෙන එකට තමයි අපි කියන්නේ සංචිත ප්‍රාග්ධනිත කිරීම නැත්නම් ප්‍රසාද නිකුතුව කියලා. මෙතෙන්දී සමාගමට මුදල් ලැබීමක් වෙන්නේ නැහැ. එහෙනම් සමාගම ඒ කොටස් නිකුතුවේ වටිනාකම හිලව් කරගන්නේ සමාගමේ තියෙන සංචිත වලට. පොදු සංචිතය, රඳවාගත් ඉපයුම් වගේ සංචිත වලින් තමයි මේ කොටස් නිකුතුවේ වටිනාකම හිලව් කරගන්නේ. අපි බලමු අභ්‍යාසයකින් මේක කොහොමද අපි ගිණුම්ගත කරන්න කියලා. බලන්න ඔයගලන්ට අභ්‍යාසයක් දීලා තියෙනවා. ඒක කියනවා සීමිත අරුණලු සමාගම 2020 3.31 දිනට හිමිකම් සංරචක පහත පරිදි වේ. රුපියල් 1000 වලින් අපිට දීලා තියෙනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ කොටස් 40000යි වටිනාකම 1000 වලින් 2000යි. පොදු සංචිත 150යි රඳවාගත් ඉපයුම් 200යි. අපිට කියනවා 2020 4.1 දිනට සමාගම සෑම කොටස් 4කට එක බැගින් සංචිත ප්‍රාග්ධනීකරණයක් සිදු කරන ලදී. මෙහි කොටසක ප්‍රතිෂ්ඨාව 20කි. මෙම ගනුදෙනුව ගිණුම්ගත වන ආකාරය දක්වන්න කියලා කියනවා. හරි. අපි දැන් මුලින්ම මේ සංචිත ප්‍රාග්ධනීකරණේ වටිනාකම කීයද කියලා හොයාගන්න ඕනේ. මේගොල්ලෝ කියන්නේ සෑම සාමාන්‍ය කොටස් 4කට එක බැගින් තමයි සංචිත ප්‍රාග්ධනීකරණය කරන්නේ.
දැන් ඔබ අභ්‍යාසයේ දිහා බැලුවොත් ඔබ දකිනවා ඒකේ සාමාන්‍ය කොටස් 40000ක් තමයි දීලා තියෙන්නේ. සාමාන්‍ය කොටස් 40000ක් තියෙනවා. මේකෙන් 4 එකක් කියන්නේ 4ට එකයිනේ අපි සංචිත ප්‍රාග්ධනීකරණය කරන්නේ. 4 එකක් බැලුවාම එන්නේ 10000. මේ 10000 තමයි එහෙනම් අපි කොටස් 10000ක් තමයි නොමිලේ ලබා දෙන්නේ. මේක ලබා දෙන වටිනාකමක් ගානේ අපිට කිව්වා රුපියල් 20 ගානේ තමයිලු මේ සංචිත ප්‍රාග්ධනීකරණය කරන්නේ. එහෙනම් අපි 10000 වැඩි කිරීම 20 අපි රුපියල් 1000 වලින් ගමු වටිනාකම 200යි. 200යි. දැන් මේ 200 අපි සංචිත ප්‍රාග්ධනීකරණය කරන්න යන්නේ. එහෙනම් අපි මේකට අවශ්‍ය ගිණුම් පිළියෙල කරමු. මේ ගානට මම අවශ්‍ය වෙන ගිණුම් ටික පිළියෙල කරනවා. සංචිත ගිණුම් දෙකක් තියෙනවා මේ අභ්‍යාසය තුල. එකක් තමයි පොදු සංචිත. අනිත් එක රඳවාගත් ඉපයුත්. ඊළඟ එක අපිට අවශ්‍ය වෙනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය. මෙන්න මේ ගිණුම් ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි ඉස්සර මෙව්වා තියෙන ශේෂ දාගමු. අපිට ගානේ මුලින්ම දෙන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධන ශේෂය දීලා තියෙනවා 2000යි. එහෙනම් ඒකේ වටිනාකම තියෙනවා 2000යි. මේ දහස් වලින් තමයි මම සංඛ්‍යා දාන්නේ. ඊළඟ පොදු සංචිතයේ තියෙනවා 150. පොදු සංචිතයේ තියෙනවා ශේෂය 150යි. රඳවාගත් ඉපයුම් වල ශේෂය තියෙනවා 200යි. දැන් බලන්න අපි ප්‍රසාද නිකුතුව කරන්න ඕනි වටිනාකම තමයි 200ක්. එහෙනම් මේ 200 අපි සංචිත වලින් ගන්න ඕනි. එතකොට ඔයගොල්ලෝ බලෝ පොදු සංචිතය තුල තියෙන 150ක් පමණයි. එහෙනම් මේකෙන් ගන්න පුළුවන් අපිට 150ක් විතරයි. මේක තමයි අපි ප්‍රකාශිත ප්‍රාග්ධනට මාරු කරන්නේ. එහෙනම් සංචිත ගිණුම පොදු සංචිත ගිණුම අරගෙන අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා 150යි. තව කීයක් මදිද ප්‍රසාද නිකුතුවට? 50ක් මදි. ඒ 50 ගන්න වෙන්නේ ඊළඟ සංචිතයෙන්. බලන්න පොදු සංචිතයේ ප්‍රමාණවත් නැති නිසා ඒකේ සම්පූර්ණ කොටස අරගෙන මදි පාඩුව රඳවාගත් ඉපයුම් වලින් ගන්නවා. එහෙනම් ඒකෙන් තව දුරටත් 50යි ගන්න ඕනි. අපි ඒකෙන් ගන්නවා ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා 50. නේ? දැන් 200ම ගත්තා අපි. පොදු සංචිතයෙන් 150ක් ගත්තා. රඳවාගත් ඉපයුම් වලින් 50ක් ගත්තා. එහෙනම් මේ දෙකම ප්‍රකාශිත ප්‍රාග්ධනයට බැර වෙන්න ඕනේ. මොකද සංචිත ප්‍රාග්ධනීකරණය කරනවා කියන්නේ සමාගමේ ප්‍රාග්ධනය වැඩි වෙන්න අවශ්‍යයි. එහෙනම් අපි බැර කරනවා මුලින්ම පොදු සංචිත කියලා 150යි. ඊළඟ රඳවාගත් ඉපයුම් කියලා 50යි. ඉතින් මේක අවසානයේ අපි බැලුවහම පොදු සංචිතය කියන එක ශේෂයක් එන්නේ නැහැ. රඳවාගත් ඉපයුම් 200න් 50ක් ගියාම 150ක් එනවා. මේවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට දාන්නේ. ඊළඟ මේකත් මේ ප්‍රසාදනික උදුවත් අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය තුල තමයි නිරූපණය කළ යුත්තේ. මේ ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමේ අවසාන ශේෂය මූල තත්ත්ව ප්‍රකාශනය තුල අපි නිරූපණය කරනවා. අපි අවසාන වශයෙන් බලමු හිමිකම් නිකුතුව කියන්නේ මොකක්ද කියලා. හිමිකම් නිකුතුවක් කියලා කියන්නේ දැනට සමාගමේ ඉන්න කොටස් හිමියන්ට මුදල් අය කිරීමකින් කොටස් ලබා දෙන එක. මේක ප්‍රසිද්ධිය මහ ජනතාවට ලබා දෙන්නේ නැහැ. දැන් ඉන්න කොටස් හිමියන්ටම මුදල් අය කිරීමකින් තමයි කොටස් ලබා දෙන්නේ. බොහෝ විට කොටසක වෙළඳපළ අගයට වඩා අඩු මිලකට තමයි මෙතෙන්දී කොටස් නිකුත් කිරීම කරන්නේ. එහෙනම් මේකට කියනවා හිමිකම් නිකුත් කිරීමක් කියලා. ඒක ගිණුම්ගත වෙන ආකාරය අපි මේ අභ්‍යාසයෙන් බලමු. සීමිත බිමාසා සමාගමේ කොටසක අගය රුපියල් 20 බැගින් වන සාමාන්‍ය කොටස් 50000ක් නිකුත් කර ඇත. සමාගම විසින් දැනට දරන සෑම කොටස් 5කටම එක බැගින් මිලදී ගැනීමේ හිමිකම ලැබෙන පරිදි කොටසක් රුපියල් 15 බැගින් හිමිකම් නිකුතුවක් කරන ලදී. සෑම කොටසක්ම මිලදී ගන්නා ලදී. ගිණුම්ගත වන ආකාරය දක්වන්න කියලා අපිට කියනවා. මෙතෙන්දිත් අපි මුලින්ම අපේ හිමිකම් නිකුතුවේ වටිනාකම හොයාගන්න ඕනි. ගාන පැහැදිලිව කියනවා දැන්ට තියෙන සාමාන්‍ය කොටස් 5කට එක ගානේ තමයි හිමිකම් නිකුතුව කරන්න කියලා. අපි බලමු එහෙනම් දැන්ට සාමාන්‍ය කොටස් 50000ක් තියෙනවනේ. 50000ට 5කට එක ගානේ. ඒ කියන්නේ 5න් එකයි අපි කොටස් හිමිකම් නිකුතු විදියට කරන්නේ. 50000ට 5න් එකයි කියන්නේ
10000යි. එකක් නිකුත් කරන්නේ අපි හිමිකම් නිකුතේ වටිනාකම රුපියල් 15යි. එහෙනම් මේක වැඩි කරන්න ඕනි 15න්. ඒ කියන්නේ 1,50,000 මම රුපියල් 1000 වලින් හදන නිසා 150යි කියලා මෙතන පෙන්වන්න. එහෙනම් අපි මේක ගිණුම් තැබීම කරමු. මෙතෙන්දි මුදල් අය කිරීමක් කරන නිසා සංචිත මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එහෙනම් මේකේ ගිණුම් දෙකයි පිළියෙල කරන්නේ. එකක් මුදල් ගිණුම, අනිත් එක තමයි ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. හරි. දැන් මේගොල්ලන්ගේ ප්‍රකාශිත ප්‍රාග්ධන ශේෂයක් තියෙනවා. මේගොල්ලෝ කිව්වා කොටස් 50000ක් තියෙනවා. එකක් 20 ගන්න. එතකොට ලක්ෂ 10යිනේ. ලක්ෂ 10 ගැන අපි දහස් වලින් ගන්න හදන හින්දා ඊගේ ශේෂය වෙන්නේ 1000යි. දැන් මෙතන අපි කොටස් නිකුත් කිරීමෙන් 150ක් අය කර ගන්නවා. එහෙනම් සරලයි මුදල් ගිණුම හර ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර. එහෙනම් අපි මුදල් ගිණුම හර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා 150යි. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා මුදල් කියලා 150යි. මේ නිකුත් කිරීමත් අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය තුල නිරූපණය කරන්න ඕනි. මුදල් ලැබීම සාමාන්‍ය පරිදි අපේ මුදල් ලැබීම් ජර්නලයට තමයි ඇතුළත් කරන්නේ. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට කොටස් නිකුත් කිරීම ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. නමුත් මේක මෙතෙන්ට සීමා කරන්න එපා. ඔබේ පාසලේ ගුරුවරයා සමග ඔබ උපකාරක පන්ති යනවා නම් එහි ගුරුවරයා සමග තවදවත් මේ ගැටලු ප්‍රගුණ කරන්න. තවත් මේ හැදෑරිය යුතු දේවල් හදාරන්න. මට අවශ්‍ය වුණේ කොටස් නිකුතුව ගැන මූලික දැනුමක් ලබා දීම මේ වීඩියෝ එක මගින්. ඉතින් මම හිතනවා මම ඒකට සාධාරණයක් කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එක විදිහට ඔයගොල්ලන්ට ගෙනෙන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය පිළියෙල කිරීම ගැන. ඉතින් ඒකත් අපේ මූල ප්‍රකාශන කට්ටලේ එක සංරචකයක් නිසා ඒක පිළියෙල කරන ආකාරය පිළිබඳවත් ඔබ දැන ගැනීම අත්‍යවශ්‍යයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.